කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම අලුත් දවසක් ආරම්භ වෙන්නේ අලුත් බලාපොරොත්තු සමග මේ ආරම්භ වුණු දවස ඔබ හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතම සැලසෙන ඒ වගේම හැම දෙනාටම කායික නිරෝගී බව ඒ වගේම මානසික නිරෝගී බව සැලසෙන දවසක් වේවා කියලා අපි හැමදෙනාම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනාවන් රැස් කරමින් කතන්සු ලබතේ ප්‍රඥාම් ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන අදත් අපි මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. අපි සංයුත්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවන් පිළිබඳව සාකච්ඡා කරමින් මේ දහම් කාරණාවන් එකිනෙක විග්‍රහ කරගන්නවා. ඉතින් අපි පසුගිය සතියේ අවසන් කළේ භික්ඛුනී වග්ගය එහෙම නැත්නම් භික්ඛුනී සංයුත්තේ සඳහන් වන සූත්‍ර දේශනාවන් සාකච්ඡා කොට අවසන් කරලා අද අපි ආරම්භ කරනවා බ්‍රහ්ම සංයුත්තය. බ්‍රහ්ම සංයුත්තේ කෝකාලික වග්ගයේ ආයාචන සූත්‍රය අද දවසේ මාතෘකාව බවට පත් කරගෙන අපි මේ ධර්ම සාකච්ඡාව තුළ බොහෝ ගැඹුරු ධර්ම කාරණාවන් සාකච්ඡා කරන්න සරලව අපි ඒ දේ මේ දහම් කාරණා ජීවිතයට සමීප කරගන්නට උත්සාහ දරන වෑයම් කරන මොහොතක් පැයක කාලයක් අපි මේ ආරම්භ කරන්නේ. ඉතින් අදත් සුපුරුදු පරිදි මේ දහම් කාරණාවන් පෙළගස්වන්නට තාම අලංකාරව මේ දහම් කාරණාවන් දහම් පොත්හි සඳහන් වන තැන් විග්‍රහ කර දෙන්නට මේ පරිශ්‍රයට වැඩම කොට සිටින අපගේ පින්වත් නායක හිම්පාණන් වහන්සේ අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර එවැගේම ලන්ඩන් නුවර ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ප්‍රධානව අපේ සිරිලක් දීපයේ පිහිටා තිබෙන සියලු ශාඛාවන්හි කටයුතු මැනවින් සොයා බලමින් සම්බෝධි වෙහෙරේ ආලෝකය මේ බෞද්ධ නාලිකාවේ ශක්තිය ලෙසින් අපි හඳුන්වා දෙන අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේ මා ඇතුළු කොට නිවසේ බෞද්ධ රූප වාහිනිය නරඹන බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන හැම දෙනාම ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු. මා මතක් කළා අද අපේ මාතෘකාව පිළිබඳව කෝකාලික වග්ගයේ සඳහන් වන පළමු සූත්‍රය ආයාචන සූත්‍රය අද අපි සාකච්ඡා කරන්නේ. දැන් මේ වචනේම තේරුම අපි ගත්තොත් ආයාචනය කියන්නේ ඉල්ලීම කියන කාරණාව. අපි බලමු මොකක්ද මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා. අපි සරලව මේ පිළිබඳව මූලික වශයෙන් හඳුන්වා දීමක් කළොත් එදා තථාගතයන්න් වහන්සේ කල්ප කාලාන්තරයක් පාරමී දම් පුරලා වීරය වඩලා කැපකිරීම කරලා අවබෝධ කරගත් ඒ උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මය කා වෙනුවෙන්ද කා හටද දේශනා කරන්නේ. ඒ තාම ගැඹුරු දහමක්. මේ ගැඹුරු දහම තේරුම් ගැනීමට ප්‍රමාණවත් පිරිසක් ඉන්නවාද කියන කාරණාව සමවත් සොයෙන් මේ ලෞතර බුදු බව ලැබීමෙන් අනතුරුව සිටින මොහොතේ කල්පනා කරනවා. ඒ වෙලාවේ මේ ස්ථානයට පැමිණෙන සහම්පති බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේගෙන් යම් ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම අරමුණු කරගෙනයි අද මේ දහම් සාකච්ඡාව අපි මෙලෙසින් ඔබ වෙනුවෙන් පැයක කාල සීමාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නායක හාමුදුරනේ මේ අයුරින් බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත් දහම දේශනා කළ යුත්තේ කාටද දේශනා කරනවාද නැද්ද කියන කාරණාව පිළිබඳව මේ විදිහට කල්පනා කරන්නේ ඇයි කියන කාරණාව අපි මුලින්ම දැනගන්නට කැමතියි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි. අපේ චමිල් මතක් කළා වගේ අද අපි අලුත් සංයුක්තයක් සාකච්ඡා කරන්නේ බ්‍රහ්ම සංයුක්තය. එතකොට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් මහා බ්‍රහ්මයන් ආදී වශයෙන් මේ බ්‍රහ්මයන්ට ඇති වුණු ඒ අරූප ලෝකවල ඒ විතර
ජීවත් වන අරූක ලෝකවල වාසය කරන බ්‍රහ්මයන්ට ඇති වුණු ප්‍රශ්න ගැටලු තමයි මේ සංයුත්තය තුළ සාකච්ඡා කරන්නේ. එතකොට කෝකාලික වර්ගයේ ආයාචන සූත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට ආයාචන කියලා කියන්නේ ඉල්ලීම කියලා කියන එක. ඒ ඉල්ලීම කුමක් නිසාද? ඒ ඉල්ලීම කරන්නේ කාගෙන්ද කුමක් නිසාද කියන ඒ විදිහට වග තමයි අපි සූත්‍ර දේශනාව තුළ සාකච්ඡා කරන්නේ. අපි සූත්‍ර දේශනාව තුළින්ම දැනගනිමු චමිල් මතක් කරපු ප්‍රශ්නයට පිළිතුර කොහොමද කියලා. ඇයි භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට ධර්මයේ දේශනා කරන්නට ඉල්ලන්නේ කියලා. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරංජරා ගන්තෙර අජපල් නුගරුක මුල වැඩවසන සේක. එතකොට අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. බරණැස ඉසිපතන මිගදායේ සිට තමයි ඒ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. එතකොට මේ දේශනාව සිද්ධ කරන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් තමයි මේ සූත්‍ර දේශනාව සාකච්ඡා වෙන්නේ. එකල්හි එකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්ත පරිවිතර්කයක් පහළ විය. ඒතර භාග්‍යවතුන් වහන්සේට සිතවිල්ලක් මේ විදිහට පහළ වුණා. මොකක්ද ඒ සිතවිල්ල? මා විසින් අවබෝධ කළ මේ ධර්මයේ ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය. දුකසේ අවබෝධ කටයුතුය. සාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කය. සියුම්මය, පණ්ඩිතයන් විසින් දැක්ක යුතුය. මේ සත්ව සමූහයා පංචකාම ගුණ නැමැති ආලේහි බැඳුනේය. ආලේහි ඇලුනේය. ආලේහි සතුටු විය. ආලේහි බැඳුණු, ආලේහි ඇලුණු, ආලේහි සතුටු වූ මේ සත්ව සමූහයා විසින් ඉදප්පච්චේතා පටිච්ච සමුපාද නම් වූ යම් මේ දහමෙක් වේද, ඒ කියන්නේ හේතුඵල ධර්මයක් වෙනවද? එය දුකසේ දැක්ක යුතුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ, සියලු උපදි ධර්මයන්ගේ දුරලීම වූ, තෘෂ්ණාව ඡය කිරීම වූ, විරාගය වූ, නිරෝධය වූ යම් මේ නිවෙනෙක් වේ නම් මේ දහමද දුකසේ දැක්ක යුතුය. මමද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්මය දැන නොගන්නාහු නම් ඒ මට කලකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක්ද වෙයි. එතකොට මුලින්ම සඳහන් වන මේ කාරණා ධර්ම කාරණා ටික ඊටාම ගැඹුරු ධර්ම කාරණා ටිකක්. ඉතින් ඒ වගේම තමයි අපිට මේ ධර්ම කාරණා ටික සාකච්ඡා කර ගැනීම සඳහා, පැහැදිලි කර ගැනීම සඳහා අපිට මේ සූත්‍ර දේශනාවේම අටුවා දේශනාවට අපිට හැරෙන්න පුළුවන්. අපි බලමු මේ කාරණා ටිකම තවදුරටත් විස්තර වෙන්නේ කොහොමද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේට පරිවිතර්කයක් ඇති වුණා. කොහොමද මේ ධර්මං අවබෝධ කර ගැඹුරින් අවබෝධ කරගත් මේ ධර්මය අනිත් අයට කියලා දෙන්නේ? ඒක දුකසේ අවබෝධ කරගත් එකක් නිසා. ඒ නිසා මේ සිතවිල්ල තමයි පහළ වුණේ. ඒ සිතවිල්ල පහළ වුණා විතරක් නෙවෙයි, අවසානයේදී සඳහන් වෙනවානේ
දැන් මම මේ තරම් වෙහෙසටපත් වෙලා නේද මේ ධර්මයේ දේශනා කරනොත් එහෙම දේශනා කරන්න බැරි වුණොත් එහෙම අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම මට කලකීම් ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන්. වෙහෙසකර ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන් කියන එක. ඉතින් අපි අටුවාව දෙසට ගියොත් එහෙම මේ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා පරිවිතක්කෝ උදපාදි සියලු බුදුරජාණන් වහන්සේලාට ආචින්න සමාචින්න වූ කියන්නේ පුහුණු කළද නිතර මනසේ ලෙස පුහුණු කළ සිතෙහි වූ මේ සිතිවිල්ල පහළ විය. මේ සිතිවිල්ලක් පහළ වුණා කියන එක තමයි පරිවිතක්කය කියලා කියන්නේ. කිදිනක පහළ වීද යත් මේ සිතිවිල්ල පහළ වුණේ කවද්ද? බුදු බවට පත්ව 8 වැනි සතියෙහි රාජායතන මූලයෙහි දෙවියන්ගේ රජ වූ ශක්‍රයා විසින් ගෙනෙන ලද දැහැටි ඔසු අරලුද විකා මුවදෝවා ලෝකපාලකයන් සිව් දෙනා විසින් ගෙනෙන ලද අගනා සෙල්මුවා පාත්‍රයෙහි තපස්සු බල්ලිකයන්ගේ පිණ්ඩපාතය වළඳා. එතකොට ඉස්සෙල්ලාම සක්‍ර දේවේන්ද්‍රයා තමයි පළමුවෙනි බුදුරජාණන් වහන්සේට දැහැටි පූජා කළා තියෙන්නේ. නේද? එහෙමයි. අරලු එතකොට මේ දැහැටි වලින් දත් ධාතුන් වහන්සේලා පිරිසුදු කරලා තියෙන්නේ අරලු වලින්. එහෙමයි. ඒ වගේම තමයි ඊළඟ මේ සතරවරන් දෙවිවරු භාග්‍යතුන් වහන්සේට සෙල්මුවා එහෙම නැත්නම් ගල් වලින් නිර්මාණය කරපු පාත්‍රය. එහෙමයි. නේද? ගල් පාත්‍රයකින් තමයි පිණ්ඩපාතය පූජා කළා එහෙමයි තියෙන්නේ. යලිත් ආපසු පැමිණ අජපාල නිග්‍රෝධයෙහි සිටි මොහොතේය. එතකොට ඒ මොහොතේ තමයි මේ සිතුවිල්ල පහළ වෙලා තියෙන්නේ. අධිගතෝ අවබෝධ කරන ලද ධම්මෝ චතුරාර්ය සත්‍ය ධර්මය ගම්බීරෝ නොගැඹුර ප්‍රතික්ෂේප කරන ලද වචනෙහි මෙය. දුද්දසෝ ගැඹුරු බව නිසාම දැකීමට අපහසු. දුරනු බොහෝදෝ දුකෙන් අමාරුවෙන් අවබෝධ කළ යුතු. පහසුවෙන් අවබෝධ කර ගැනීමට නොහැක්කේ නිවුණු ප්‍රනීත වූ මේ දෙකම ලෝකෝත්තර බැව් අරබයා කියන ලදී. તો සාන්තයි ප්‍රනීතයි කියලා කියන්නේ ලෝකෝත්තර වචන දෙකක්. එහෙමයි. ඒ වගේම තමයි මෙතන සඳහන් වෙනවා අතක්කාවචරෝ මේ ධර්මය හරකෙන් දිනන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමයි. ඒ කාලේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලා ඒ අයගේ ධර්මයේ කියලා දීලා තියෙන්නේ තර්ක විතර්ක කරලා. නේද? එහෙමයි. එතකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටි සහිතව මේ ධර්මය කියලා දීලා තියෙන්නේ තර්ක විතර්ක කරලා. ඒ වගේම තමයි සමහර අයත් එක්ක තර්ක කරන්න බෑ. දැන් වේද ශාස්ත්‍රයේදීම තර්ක කරන්න බෑ. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේ කියන දේම අහන්න ඕනේ. ඉස්සරහා හිටියා සමහර අයට තනියම කියලා දෙන්නේ. සමහර අයට කණ්ඩායම් වශයෙන් කියලා දෙන්නේ. ඉතින් අනිත් අයට තනියෙන් කියලා දෙනකොට අනිත් අයට ඇහෙන්න බෑ. එහෙම කියලා දෙන්නේ හේතුව තමයි තර්ක කරන්න බැරි නිසා. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් දේශනා කොට වදාළ ධර්මයක් තරකයෙන් දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි. තරකෙන් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි අතක්කාවචර කියලා කියන්නේ. ඊළඟට නිගමනයට බැසිය යුතු නොවේ. ඒ කියන්නේ තරකයෙන් නිගමනයට බැස ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඥානයෙන්ම විමසිය යුත්තේය. නිපුණා දක්ෂ පඬිත වේදනියා සම්මා පටිපදාවට පිළිපන් පඬිතයන් විසින් දත යුතුය.
ඊළඟට ආලය රාමා කියලා කියන්නේ සත්වයෝ පංචකාම ගුණවලට ඇලෙති. එහින් ඔව්හු ආලයා කියත්. 108ක් වූ තෘෂ්ණා හැසිරීමෙහි නොඇලෙන. එතකොට තෘෂ්ණාවේ හැසිරීම නේද? 108ක් තියෙනවා. එහෙම. එහිඳ ආලයයි කියන ලදී. ඒ ආලය මගින් විනෝද වෙති ආලය රාමා කියලා හඳුන්වනවා. එහෙම. ආලයන්හි අනුරාග වූයේ ආලය රත. ආලයන්හි පිනවන ලදෙහි ආලය සම්මුදිතා. යම්සේ මනවින් සකස් කළ මල් පලවලින් බර වුණු රුක් ආදීන් යුතු උයනකට පිවිස රජතුමා ඒ සම්පත්තින් විනෝද වෙයිද. එතකොට රජ්ජුරුවෝ ඒ මාලිගාවේ උයනට ගිහිල්ලා විනෝද වෙනවා. එහෙම. නොයෙකුත් විනෝද වෙන දේවල් තියෙනවා. එහෙම. නේද? සතුන් ඉන්නවා, දිය ඇලි තියෙනවා, ඒ වගේම ක්‍රීඩා කරන තැන් තියෙනවා. ඒ වගේ නොයෙකුත් විදිහේ තැන් තියෙනවා. සුන්දර තැන් තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා පිනවීමට පත්ව අමෝදිත ප්‍රමෝදිත බවට පත් වූයේ වෙයිද උකටලී නොවි සවස් වී පවා නික්මීමට නොකැමැති වෙයිද. හවස් වෙනකම්ම ඒවා බල බලා හිටියත් එපා වෙන්නේ. එපා වෙන්නේ නැහැ. නේද? උකටලී බවක් ඇති වෙන්නේ නැහැ. එසේම මේ කාමාලය තණ්හාලය සමගින් සත්වයා විනෝද වෙත්. සංසාර වෘතයෙහි පින වූවෝ උකටලී නොවූවෝම සවත් බසත්. එහින් භාග්‍යතුන් වහන්සේ ඔවුනට ආලය දෙයාකාරයකට උයන් බිමක් ලෙස දක්වන්නාහු ආලය රාමා වදාළසේක. එතකොට වචන දෙකක් සඳහන් වුණා. ආලය රතා ආලය රාමා කියලා. එහි යදිදං යනු නිපාතයකි. එහි අරුත අරබයා යං ඉදං පටිච්ච සමුප්පාදය අරබයා සෝ අයං යයිද මෙසේ අර්ථ දත යුත්තේය. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධ කරගත්තේ. එහෙමයි. ඒකට කියන්නේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදෝ ඉමේසං පච්චයා. එතකොට මේ සංස්කාරාදී ප්‍රත්‍යයන්ට මේ සමාන වචනයකි. ආදී සියල්ල නිවනය. එතකොට සංඛාර සමතෝ කියලා කියන්නේ නිවනට. එතකොට සංස්කාරයන් සමතයට පත් කිරීම තමයි නිවන කියලා කියන්නේ. යම්සේ එහි පැමිණ සියලු සංස්කාරයන්ගේ ගැස්ම ඇඹරීම් සමනය වෙද්ද රූප සමනය වෙද්ද එහින් සියලු සංස්කාරයන්ගේ සමතයයි කියනු ලැබේ. එතකොට සත්වයෝ සංස්කාර විදිහට සකස් වෙන්නේ නේද? දැන් ඇත්තටම ඒක මේ අපිට පැහැදිලිනේ. දැන් මොනවා හරි සත්ව ආහාරයක් ගත්තොත් මේ සත්ව ආහාරය සකස් කිරීම සඳහා සතා සකස් වීම සහ සත්ව ආහාරය සකස් කරන දේවල් එහෙමයි. කපනවා, කොටනවා, අඹරනවා නේ? එහෙමයි. ඒ විදිහ නේද? දැන් මේ අපි ගත්තොත් එහෙම සොසේජස් වගේ දෙයක් හදුවොත් නේ? ඉතින් අන්න ඒ වගේ මේ සත්වයාම තමයි මේ පඬ පිටින් ඔය සත්වය ඒවට දාන්නේ. එහෙමයි. නේද? එතකොට සත්වයාගේ නිර්මාණය මෞකුසකෝ වේවා. ඒ වගේම සත්වයාගේ විපත නේද? සත්වයාගේ උපතයි විපතයිනේ. විතරයයි කුකුල් මස් ටිකයි නේද? එතකොට අන්නේ විදිහට බැලුවාම මේ සත්වයාගේ ඒ සකස් වීම කියලා කියන එක සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙන තැන තමයි සමතය කියලා කියන්නේ. සංස්කාර සමතය කියලා කියන්නේ.
සබ්බ සංකාර සමතෝ කියලා තමයි එතන සඳහන් වෙන්නේ. සියලු සංස්කාරයන්ගේ සමතේ තමයි නිවන කියලා කියන්නේ. එතකොට කවදාවත් උපදින්නෙත් නැහැ, පවතින්නෙත් නැහැ, මරණයට පත්වන්නෙත් නැහැ. සියලු දුක් සම්පූර්ණ නිමාවටපත් වෙලා. එහින් සියලු සංස්කාරයන්ගේ සමතයයි කියනු ලැබේ. යම් හේයකින් ඊට පැමිණ සියලු උපදී හෝ හැර දැමුවෝ වෙද්ද සියලු තණ්හා ක්ෂය වේද, සියලු කෙලෙස් කහට පහව යයිද, සියලු දුක් නිරුද්ධ වෙයිද. එහින් සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ කියලා සඳහන් වෙනවා. නිරෝධෝ නිබ්බානන්ති එතන සඳහන් වෙන්නේ. සබ්බ සංකාර සමතෝ ඒ විදිහට තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. යම් මේ තණ්හාවක් භවයෙන් භවය හෝ ඵලයෙන් ඵලය සමග කර්මයට වෙයි නැවෙයි ඊළඟට කර්මයට වැළඳ ගනීද වෙලෙයිද යනුවෙන් වානයයි කියනු ලැබේ. එතකොට නිර්වාණය කියලා කියන වචනේ වාන කියලා කියන්නේ ওই විදිහට. එහෙමයි. වාන කියලා කියන්නේ කර්මයේ සමගම නැවෙනවා, කර්මයේ සමගම වැළඳ ගන්නවා, කර්මයේ සමගම වෙලිනවා. එහෙමයි. අන්න ඒක තමයි වාන කියලා කියන්නේ. එතකොට ඒ වාණයෙන් බැහැර වීය වෙන් වූයේ යයි නිබ්බාන නමි. එතකොට නිර්වාණ කියලා කියන්නේ ඒ කර්මයෙන් මිදුණා කියලා කියන එකයි. එහෙම. සෝ මමස්ස කිලමතෝ නොදන්න උන්ට කරන යම් දේශනාවක් වේද එය මාගේ කලමත්තය තෙහෙට්ටුව කිලමති පන්දතිච කියලා තමයි ඒකට කියන්නේ. එතකොට කිලමති කියලා කියන්නේ මෙතන මේ කලමතය කියලා කියන්නේ තෙහෙට්ටුව කියන්නේ ඒ විදිහට මේ ක්ලාන්තය. එතකොට ක්ලාන්ත වීම පවපත් වෙනවා. ඒ කියන්නේ වෙහෙසටපත් වුණාට පස්සේ ඊළඟට තෙහෙට්ටුව පිනිස වන්නේය. එය මාගේ වෙහෙස පිනිස වන්නේය යන අරුතයි. ඊළඟට කායක්ල මතය කායික තෙහෙට්ටුව කාය වෙහෙසද වන්නේ යයි කියන ලදී. බුදුරජාණන් වහන්සේගේ සිතෙහි මේ දෙකම නැත. බුදුරජාණන් වහන්සේගේ මේ දෙකම සිතේ නැහැ. එහෙමයි. සිතේ නැහෙනි. සිතේ නැති වුණත් ශාරීරික වශයෙන් අපහසුතාවයට පත් වෙනවා කියලා කියන්නේ මේ කියන්නේ. ඊළඟට අපිස්සු අනුග්‍රහ කිරීම අර්ථයෙන් නිපාතයකි. මේ පරිවිතරකය උපන්නා පමණක් නොව මේ ගාථා ප්‍රකාශ කළහි දක්වාලත් ඊළඟට යලිත් ආශ්චර්යවත් වන ඊළඟට මේ විදිහට ප්‍රතිභාන සංඛ්‍යාත ඥානයට ගෝචර විය. පරිවිතර්ක කළ යුතු බවට පත්විය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේට අර විදිහට පරිවිතර්කයක් කරන්න හේතුව මේකයි. කායිකව අර වෙහෙසටපත් වෙනවා පමණයි. එහෙමයි. ඒ කියන්නේ යමක් ප්‍රයෝජනයක් නැතුව වෙහෙසටපත් වෙලා තේරුමක් නැහැ. එහෙමයි. නේද? එහෙමයි. ඒකයි ඒ කියන්නේ කවුරුත් ඒ දේශනා කරන්න පුළුවන්. ඒ දේශනාවක තේරුමක් නැත්තම් අනේ තේරුමක් නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වෙහෙසටපත් වෙනවා කියලා හිතලා දේශනා නොකළේ කියලා කියන එක තමයි මෙතෙන්දී අපිට පැහැදිලි වෙන්නේ. එහෙමයි. ඊළඟට තවද භාග්‍යවතුන් වහන්සේට අනච්චාර්ය වූ නැවත නැවත ආශ්චර්ය භාවයට පෙර නොඇසූ විරු මේ ගාථාව වැටුණ. දැන් ආශ්චර්යයක් වගේ බුදුරජාණන් වහන්සේට මේ විදිහට මේ
අදහස් පහළ වුණා. මේ ගාථා ටික දේශනා කරන්නේ ඒකයි. එහෙමයි. මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්මය දැන් පැවසීම නිෂ්ඵලයි. දැන් මේ ධර්මයේ දේශනා කිරීම නිෂ්ඵලයි. ප්‍රයෝජනයක් නැහැ. රාග දේශයෙන් මැඩුන උන් විසින් මේ දහම සුවසේ අවබෝධ නොකට හැක්කේ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මැඩගෙන ඉන්න මේ සත්වයෝන්ට ධර්මයේ දේශනා කරාට තේරුමක් නැහැ කියලා කියනවා. රාගයෙන් රත් වූ මොහඳුරෙන් වැසුණු සත්වයෝ උඩු හොයට යන සියුම් ගැඹුරු දුකසේ දත යුතු ඊතා සියුම් මේ ධම නොදකිත්. එතන කියන්නේ උඩු හොයට කියලා කියන්නේ මේ උඩුගම් බලා යනවා කියලා කියන්නේ නේද? දැන් පහළට ගමන් කරන සත්වයන්ට ඒ විදිහට යටිගම් බලා යන සත්වයන්ට තේරුමක් නැහැ මේ ධර්මයේ දේශනා කරලා නේද? එහෙමයි නායක හඳුන්. දැන් ඒ කියන්නේ දැන් ඊටාම අමාරුවෙන් වෙහෙස කරව වීරිය වඩා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙස අවබෝධ කරගත් දහම මේ දහම පිළිබඳව නැවත නැවතත් තථාගතයන් වහන්සේ මෙනෙහි කර බලනවා මෙහි තිබෙන ගැඹුර පිළිබඳව. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මේ රාගයෙන් ද්වේෂයෙන් මත් වෙලා ඉන්න ජනතාවට මේ දහම දේශනා කිරීම වෙහෙස කරයි, සමහර විට එය කලකිරීමට පවා පත්වන්නට පුළුවන් කියන කාරණාව තථාගතයන් වහන්සේ මෙනෙහි කරනවා. අපි හඳුනන්නේ මින් අදහස් වෙන්නේ මේ දහම බුදුජාන් වහන්සේ දේශනා නොකර ඉන්නටම සූදානම් වෙනවා කියන කාරණයද? එතකොට දැන් සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවයක් තමයි එතකොට ධර්මය දේශනා කරන්නට මේ ආරාධනා කරනකම් වැඩ ඉන්න එක. එහෙමයි. ඒකයි. එහෙමයි. එතකොට අපි දන්නවනේ දැන් බුදුරජාණන් වහන්සේ පින්වම් පාන වෙලාවේ අහනවනේ සීලෝම ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා අහනවනේ ඔබ වහන්සේ දැන් මේ පින්වම් පෑවට පස්සේ අපිට ගුරුවරයා වෙන්නේ කවුද? එහෙමයි. නේද? අපිට ගුරුවරයා වෙන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කළා මට ගුරුවරයෙක් බවට පත් වුණු මේ ධර්මයම ඔබගේ ගුරුවරයා බවට පත් වෙනවා කියලා. ඉතින් එතකොට එහෙම ගුරුතන්හි සලකා ගත යුතු ඊටාම උතුම්ම කොටස තමයි ඇත්තටම මේ ධර්ම කොටාසය කියලා කියන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ ගුරුතන්හි තබාගෙන ගරු කරන්නේ ධහමට නිසා. ඒ ධහමට ගරුණ කරන නිසා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ එහෙම. එහෙමයි. නිකම්ම දේශනා කරන්නේ නැත්තේ. ඒකට ගරු කරලා ආරාධනා කිරීමෙන් තමයි ධර්මයේ ඒ විදිහට දේශනා කරන්නේ. ඒකයි හේතුව. අපි එතකොට මෙතෙන්දී සඳහන් වෙනවා තව දුරටත් මේ උඩුගම් බලා යෑම සම්බන්ධයෙන්. එතකොට සඳහන් වෙනවා මේ කිච්චේන දුෂ්කර ප්‍රතිපදාවෙන් බුදුවරුන්ට මාර්ග සතරම සුවසේ කළ හැකි ප්‍රතිපදාවක්ම වන්නේය. බුදුරජාණන් වහන්සේලාට මේ මාර්ග සතරම සුවසේ කළ හැකි ප්‍රතිපදාවක් වන්නේය. පාරමී දහම් පුරණ කාලයෙහි සරාග සදෝෂ සමූහ වන හේයින් පැමිණි යාචකයනට අලංකාර ලෙස සකසන ලද හිස කපා ගෙලෙහි ලේ යවා මැනවින් අඳුන් තවරෝ ඇස්සුගුලුවා. දැන් අර යාචකයන් වගේ අයට නේද? මගේ හිස මට හිස දෙන්න කියලා ආවොත් හිස කපලා දෙනවා. එහෙමයි. නේද? ලේ ටික යවලා ඒත් දෙනවා කියලා කියන්නේ. එහෙමයි. බලන්න. එතකොට ඊළඟට S2 ගලවලා දෙනවා. මොනවද කළාද? මැනවින් අඳුන් තවරු ඇස්සුගුලුවා.
නේද? එතකොට මේ ඒ ඇස් වලට අඳුන්නේ ගල්වන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ එහෙමයි. නේද? එතකොට ඒ අඳුන් තවරු මේ බොහොම ආරක්ෂා කරගත්ත ලස්සනට තියාගත්ත මේ ඇස් දන් දෙනවා කියලා කියනවා. කුල වංශයට පහනක් වූ පුතු. එතකොට කුල වංශය පවත්වා ගැනීම සඳහා තමයි පුත්‍රයන් හදා වඩා ගන්න. එහෙමයි. එතකොට ඒ කුල පරම්පරාව පවත්වාගෙන යන්නට පහනක් වගේ ඉන්න මේ දරුවෝ දන් දෙනවා. හිතවාදීව හැසිරෙන බිරිය යන මේ ආදීන් දෙන. එතකොට හිතවාදීව හැසිරෙන හැම දෙයකටම හිතවත් බවෙක්. එහෙමයි. අහිතවත් බවක් කිසිසේත් පෙන්වන්නේ නැහැ. එහෙමයි. නේද? අහිතවත් බවක් පෙන්වන්නේ නැති මේ තමන්ගේ බිරිඳ පවා මේ ආදි වශයෙන් දන් දෙනවා. තවත් ශාන්තිවාදී හා සමාන ආත්ම භාවවලදී කැපීම් බිඳීම් ආදියට පමුණුවන්නහුගේ ආයුතු ප්‍රතිපදාව ආරම්භයා මේ කියන ලදී. එතකොට මේ විදිහට මේ තමන්ව විනාශ කරන්න ආපු අය කපලා කොටන්න නේද? කපල කොටලා ඒ වගේ හානි කරන්න ආපු අයටත් ශාන්තිය පොදවාගෙන ඒ විදිහට මේ ජීවිතය පූජා කරලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් වෙනවා දේශනා කිරීමට මෙසේ දුකසේ අවබෝධ කරගත් දේ දේශනා කිරීම පරියාප්තිය දෙසීම නිෂ්ඵලය. මේ පරියාප්තියනේ දැන් බුදුදහමට අවබෝධ කරගත යුතු මේ දහම හඳුන්වන්නේ පරියාප්තිය කියලානේ. එහෙමයි. පරියාප්තිය. ඒ පරියාප්තිය දේශනා කිරීම නිෂ්ඵලයි. දේශනා කිරීමෙන් ඇති ඵලය කිම කියන ලදී. ඒතර මේ දේශනා කිරීමෙන් ප්‍රතිඵලයක් නැති නිසා දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට රාග ద్వේෂයෙන් මැඩුණු රාග ద్వේෂ අනුගත වූ හෝ පටිසෝතගාමින් නিত্য ආදියට ප්‍රතිවිරුද්ධ වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභයයි මෙසේ ගිය චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට නිට්ටයයි කියලා කියන එකට ප්‍රතිවිරුද්ධයි කියලා කියන එක තමයි පටිසෝතගාමී කියලා කියන්නේ. නේද? ඒතකොට ප්‍රතිවිරුද්ධයි කියලා කියන එකට. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන එකට ප්‍රතිවිරුද්ධයි. ඒතකොට නිට්ටය සුඛ ආත්ම කියලා කියන ස්වභාවය තමයි එතකොට අනුසෝතගාමී කියලා කියන්නේ. එහෙමයි. ඒතකොට පටිසෝතගාමී කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන එක. එතකොට කාමරාගයෙන් හා භවරාගයෙන් රත් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ යන මේ ස්වභාවයෙන් නොදනිත් මේ කාමරාග භවරාග මේ විදිහට මේ භවරාගයෙන් හා කාමරාගයෙන් යුක්ත වූ අනිත්‍ය දුක් ඒ යුක්ත අයට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. නොදන්නා කල්හි මෙසේ ග්‍රහණය කිරීමට කවරෙක් සමත් වන්නේද කියලා තමයි ඒ පරිවිතරකයේ ඇති වෙන්නේ. ඒ සඳහන් වෙනවා දේශනා කිරීමට නොකැමැති බැවින් යන අරුතයි. කුමක් නිසා උන්වහන්සේගේ සිත මෙලෙස පැමිණේද? උන්වහන්සේ මිදුනේ මුදවන්නෙමි, තරණය කළෙමි, තරණය කරන්නෙමි නොවේද? දැන් එතකොට කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට ඇයි මේ දේශනා කරන්නට සිත් පහළ වුණේ නැත්තේ කියලා. ධර්මයේ සාක්ෂාත් කරන ලද මා විසින් නොදත් ලෙසට මෙහි සිටීමෙහි තේරුම කිම?
සර්වඥතාවට පැමිණ සදේවක ලෝකයා ඊතර කරන්නෙමි. එතකොට මම ධර්මය අවබෝධ කරගෙනත් දේශනා නොකර සිටියොත් එහෙම ඒක බුදුරජාණන් වහන්සේලාට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. දේශනා කරන්න ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ධර්මයේ දේශනා කරන්නට සිත් යොමු වෙන්නේ කියලා සඳහන් වෙනවා. එතකොට මෙතන සඳහන් වෙනවා දැන් අපි පෙළ දේශනාවට යොමු වුණොත් එහෙම මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට දහම් නොදැසීමට නැමෙයි. එකල්හි තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දත් සහම්පති බඹහට මේ අදහස විය. දැන් එතකොට සහම්පති දිව්‍ය රාජයාටත් භාග්‍යවතුන් වහන්සේගේ සිත පේනවා. නේද? ඒ සිත දැකලා දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා දැනගෙන මොකද කරන්නේ? යම් ලොවක තථාගත වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට ධම් නොදෙසීමට නැමේද? පින්වත්නි, ඒ ලෝව ඒකාන්තයෙන් නැසේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරේ නැත්නම් එහෙම අර සාම්පති දිව්‍ය රාජ්‍යයත් එක්ක ඉන්න අනිත් බ්‍රහ්මයන්ට මේ කියන්නේ. බ්‍රහ්මයන්ට කියනවා භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ නැතුව හිටියොත් එහෙම මේ ලෝකේ විනාශ වෙනවා. ලෝකේ විනාශ වෙනවා. පින්වත්නි, ඒ ලෝව ඒකාන්තයෙන්ම වෙනසෙයි. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුලන්නේ හෝ වේද, එසේයින්ම බඹලොව අතුරුදහන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ විය. එතකොට විශාල පුරුෂයෙක්, බලවත් පුරුෂයෙක් නේද? බලවත් පුරුෂයෙක් මේ අත දිගැරලා තියෙන අත හකුලන ඇසිල්ලෙන් නේද? හකුලලා තියෙන අත දිගාරන ඇසිල්ලෙන් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියා. එහෙම පැමිණිලා ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ උතුරු සළුව එකස් කොට දකුණු ධනමණ්ඩල බිම හැන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේ. දැන් එතකොට උතුරු සළුවක් ඔන්න සහම්පති බ්‍රහ්මයාත් මේ දිව්‍ය ලෝකේ වැඩ ඉන්නකොට, බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නකොට උතුරු සළුව භාවිතා කරනවා. උතුරු සළුව භාවිතා කරනවා. දකුණු ධනමණ්ඩල බිමින් තියලා තමයි දැන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නේ. ඒ වන්දනා කිරීමට කියනවා ඒ විදිහට ධන තබලා ඒ විදිහට මේ වන්දනා කිරීම. එහෙම වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට මේ දහම් භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනසේක්වා, සුගතයන් වහන්සේ දහම් දේශනසේක්වා, පැනසෙහි මද කෙලෙස් රජස් ඇති සත්වය ඇත. ප්‍රඥාවන්ත අය ඉන්නවා මේ ලෝකේ. ඒ වගේම කෙලෙස් අඩු අය මේ ලෝකේ ඉන්නවා. ඒ කෙලෙස් අඩු අය වාසය ඉන්නවා කියලා දැන් භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා. දහම් නොඅසන බැවින් ඔහු පිරිහෙත්. ඒ අයත් ධර්මය අහන්න නැතුව හිටියොත් එහෙම. ප්‍රඥාව තියෙන අය ඉන්නවා. ඒ ප්‍රඥාව තියෙන අය ඉන්නවා, කෙලෙස් අඩු අය ඉන්නවා. ඒ කෙලෙස් අඩු අයත් බණ ඇහුවේ නැත්තම් ඒත් විනාශ වෙනවා. දහම් අවබෝධ කරනුවෝ වන්නාහයයි සහම්පති බ්‍රහ්මතෙමේ මෙය කියා
වැලිදිව් මෙය කිය. ආයෙත් මේ විදිහට කියනවා කියලා කියනවා. එහෙමයි. නායක හඳුනන්නේ දැන් මේ තැන්හි සඳහන් වෙනවා සහම්පති බ්‍රහ්ම රාජයා ඒ විදිහට බ්‍රහ්ම ලෝකයෙන් අවිචුත වෙලා මේ පොළොවට පැමිණිලා බුදුජාන් වහන්සේට ඒ විදිහට වන්දනා කරලා මේ ඉල්ලීම කරනවා මේ ලෝකේ මේ විදිහට ප්‍රඥාවන්තයින් මද කෙලෙස් ඇති සත්වයෝ වාසය කරනවා කියලා. ඒ අය වෙනුවෙන් මේ ධහම දේශනා කරන්නට කියලා ආරාධනා කරනවා. දැන් මෙතනදී බුදුජාන් වහන්සේ කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි මේ පිළිබඳව බුදුජාන් වහන්සේටත් පුළුවන් සිතින් මෙනෙහි කරලා බලන්න මේ ලෝකේ විදිහටම සත්‍යෝ ඉන්නවද නැද්ද කියන කාරණාව. එහිදී අපිට අර මුලින් කිව්ව කාරණාවෙද්දම මතක් කරන්න වෙන්නේ අර ධර්මය ගුරු කොට සැලකූ නිසා තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නට ආරාධනා කරන තුරුම මේ විදිහට ඒ පිළිබඳව විමසීමක් කරලා හිටියේ නැහැ කියන කාරණාව. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් ජමීල් දැන් ඒ ආරාධනා කරන නිසා ආරාධනා කරන්න තිබෙන නිසාම තමයි බුදුරජාණන් වහන්සේ එහෙම බලන්නේ නැත්තේ. ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා පෙර මගධ දනව්වෙහි මල සබිතයන් විසින් සිතන ලද අසුද්ධ ධර්මයේ පහළ විය. මේ නිවන් දොර අරුණු මැනවි. නිර්මලයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය සත්වා. එතකොට පෙර මගධෙහි ඉන්නවා ඒ විදිහට මගධ දනව්වෙහි මල සබිතයන් විසින් සිතන ලද අසුද්ධ ධර්ම පිරිසිදු දේශනාවක් අහලා නැහැ අය. එහෙමයි. ඒ මගධ දනව්වෙහි හිටපු අය පිරිසිදු දේශනාවක් සර්ව සම්පූර්ණ පිරිසිදු දේශනාවක් අහලා නැහැ. ඒ අය දැන් ඔන්න බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලැබලා ඉන්නවා. දිවි ලෝකවල බ්‍රහ්ම ලෝක උත්පත්ති ලැබලා ඉන්නවා. ඒ අය කෙලෙස් අඩු අය. එහෙමයි. ඊළඟට ප්‍රඥාව තියෙන අය. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරත්වා කියලා ආරාධනා කරනවා. ඊළඟට මෙතන සඳහන් වෙනවා සෙල්මුවා පවමුදු යෙක්හි සිටියෙක් හාත්පස ජන සමූහය යම්සේ දක්නේද ප්‍රඥාන් වහන්සේ සර්වඥ වූ පහ වූ ශෝක ඇති නුඹ වහන්සේද මෙබඳු දහම් වූ පහයට නැග ජාති ජරා දුකින් වැඩුණු ශෝකයට බට මහජනයා බලනසේක්වා. දැන් විශාල මේ ලොකු ගල් පර්වත මුදුනට ගියාම පහළ පේනවා හැමෝටම. නේද? පහළ පේනවා. පහළ පේන්නේ ඒ කඳු මුදුනට ගියාම. ගල උඩට ගියාම පහළ පේනවා වගේ. දැන් භාග්‍යතුන් වහන්සේ මුදුනටම ගිහිල් වැඩ ඉන්නේ. මුදුනෙන් වැඩ ඉන්නේ. ඒ මුදුනෙන් වැඩ හිටියාම භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා මේ සත්වයන් දෙස බලන්න. එහෙමයි. ඒ සත්වයන් දෙස බලලා ජාති ජරා මරණ ආදී දුක් වලින් සම්පූර්ණයෙන්ම අතමුදවන්නට භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා. මේ ආරාධනා කරන පිළිවෙල. එහෙමයි. ඊළඟට දුනු යුද ඇති වීරයන් වහන්සේ නැගී සිටිනු මැනවි. ඊළඟට අනන සැහැවි ඇති ශ්‍රාසුරුන් වහන්සේ ලොව හැසිරුණු මැනවි. භාග්‍යතුන් වහන්සේ දහම් දෙසන සේක්වා අවබෝධ කරනුවෝ වන්නාහ. විශාල පිරිසක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්න. එහෙම ඒ විදිහට අර යුද්ධයකට යන හැමෝටම ඒ කියන්නේ යුද්ධ සෙබළුන්ට සියලුම දේවල් මේ සකස් කරගෙන නම් තියෙන්නේ නේද? ඒතර ඒ යුද්ධේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ආන්නේ වගේ තමයි භාග්‍යතුන් වහන්සේට මේ ජයග්‍රහණය විදිහට සිද්ධ කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන පිළිවෙල මේ. ඒ කියන්නේ ඒ තරම්ම ඕමනාවක්
ඒ තරම්ම ඕමනාවක් ඒ ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට තිබුණොත් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ කියන එකයි මේ කියන්නේ. එහෙමයි. මේ තියෙන්නේ. අපි මේ මතක් කරපු කාරණා ටික අටුවාවේ කොහොමද සඳහන් වෙන්නේ කියලා බලමු. මේ ප්‍රාර්ථනාවෙන් යුක්තව ලෝකයාට ධර්මයේ දේශනා කරන්නට කියලා කියන ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව පාරමී පුරා සර්වඥතා ඥාණයට උන්වහන්සේ පත් වීද. එහෙම ඒ සත්‍යයි. පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත්තා කියලා කියන සත්‍යයිනේ. නේද? එයම ප්‍රත්‍යවේක්ෂණය කිරීමේ අනුහසෙන් උන්වහන්සේගේ සිත මෙලෙස පැමිණි සර්වඥතා ඥානයට බවට පත් වුණා. සත්වයන්ගේ කෙලෙස් ගහන බව ධර්මයේ ගැඹුරු බවද ප්‍රතිවීක්ෂණය කරන උන්වහන්සේට සත්වයන්ගේ ක්ලේශ ග්‍රහණතාවයත් ධර්මයේ ගැඹීරතාවයත් සර්වාකාරයෙන් ප්‍රකට විය. භාගතුන් වහන්සේ බලනවානේ ඒ සත්වයන්ගේ පූර්වාත්මභාවයන් වල කරලා තියෙන පව්කම් මොනවද කියලා. එහෙමයි. නේද? ඒ තරම්ම ඒ විදිහට පව් කරපු සත්වයෝ ඒ නිසා කර්ම රැස් කරගෙන හිටපු නිසා මේකෙන් කොහොමද අත මිදෙන්නේ? එහෙමයි. දැන් අපි ධර්මය දන්න නිසා නේද? ධර්මය දන්න නිසා කර්මය දන්න නිසා කල්පනා වෙනවා දැන් මේ කර්මයේ ස්වභාවය මෙහෙමනම් අර සත්ව සාමාන්‍යයෙන් මේ සත්ව මාංශ වලට හෝ ඒ වගේ සත්තු මරන්න කැමති වෙන අය සතා ජීවත් වෙලා සිටියේදී දැන් හරක් වගේ සත්තු ගවය වගේ සත්තු ජීවත් වෙලා සිටියේදී සම්පූර්ණයෙන් සතා මරණයට පත් කරලා කපා ගන්නේ නැතුව නේද? කොටසක් අරගෙන යනවා. මේ ගාත් කපාගෙන යනවා. කකුල කපාගෙන යනවා. නේ? සත්තු ඒ දුක් විඳිද්දී විදිහට කපාගෙන යනවා. එතකොට ඒ කර්මයෙන් කවදාද මේ සත්තු මිදෙන්නේ? මේ මිනිස්සු මේ කර්මයෙන් කවදද මිදෙන්නේ කියලා කල්පනා වෙනවනේ කර්මය දන්න අය. එහෙමයි. නේද? එහෙමයි. නොදන්නා එතකොට ඒ කොයිතරම් සම්පූර්ණ සතා මරන්නෙත් නැතුව කොටසක් අරගෙන යන්නේ. එහෙමයි. නේද? ආහාරයට තියෙන කැමැත්ත නිසා, ඒ තරම්ම ආහාරයට තියෙන කැමැත්ත නිසා. ඉතින් ඒ වගේ අය දකිනවා. ඉක්බිති මේ සත්වයෝ කැඳ පිරුණු ලබු ගෙඩියක් මෙන් මෝරු පිරුණු සැලියක් මෙන් වසා තෙල් පිරුණු රෙදි කැබල්ලක් මෙන්ද අඳුන් තවරු අතක් මෙන්ද කෙලෙස් වලින් බර බෙහෙවින් කිලිටි වූ රාගයෙන් රත් වූ ද්වේෂයෙන් දුෂ්ට වූ මෝහයෙන් මුලා වූ ඔව්හු කුමක්නම් ප්‍රතිවේද කරන්නෝ දැයි සිතන උන්වහන්සේට ක්ලේශ ග්‍රහණතාව ප්‍රතිවීක්ෂණ ආනුභාවයෙන්ද මෙසේ සිත පැමිණිය. අර ප්‍රත්‍යවේක්ෂා ඥානය පහළ වුණායි කියලා කියන එක. කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් බැලුවයි කියලා කියන එක. එතකොට මේ ශාරීරික ස්වභාවය ගැන මේ කියන්නේ නේද? ශරීරය හැදිලා තියෙන විදිය මෙතෙන්දි සඳහන් වෙනවා කැඳ පිරුණු ලබු ගෙඩියක් වගේ. නේද? ඒතර මෝරු කියලා කියන්නේ මේ කිරි වලට, මොදෝපු කිරි වලට. මොදෝපු කිරි පිරුණු මේ සැලියක් වගේ කියලා. ඊළඟට අඳුන් තවරු අතක් මේන. කෙලෙස් වලින් බර බෙහෙවින් කිලිටු වූ රාගයෙන්. එතකොට සිතේ අර කයේ ස්වභාවය සහ සිතේ ස්වභාවය ගැන තමයි මේ විස්තර කරන්නේ. ඊළඟට මෙසේ මේ ධර්මය පෘථුවිය දරා සිටින ජලස්කන්ධය මෙන් ගාම්භීර ගැඹුරුය. එතකොට මේ ධර්මය මේ පෘථුවිය දරාගෙන ඉන්න සාගරය වගේ.
සාගරය වගේ ගැඹුරු කියලා කියනවා. එහෙමයි. ගැඹුර වැඩි වෙන්න තමයි දරාගෙන ඉන්න ඒ බර උසුලන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. නේද? ඒතර මේ පෘථුවිය දරන්න පුළුවන් මේ සාගරය කොයිතරම් ගැඹුරුද? එහෙමයි. ඊළඟට පර්වතයකින් වසා තැබුවක් මෙන් දුද්දසෝ සියයකට මෙබඳු ලොම් තුඩක් බඳු වූයේ. එතකොට පර්වතයක් ගත්තොත් එහෙම 100කට බෙදුණු ලොම් තුඩක් බඳු වූයේ වසා තැබූ. එතකොට මේ පර්වතයක් වසන්න පුළුවන්ද මේ එක ලොම් ගහකින්? නේද? පර්වතයකින් ලොම් ගහක් වසන්න බෑනේ. එහෙමයි. අන්න ඒ වගේ කියලා කියනවා. එහෙම තමයි මේ කරන්න යන්නේ සත්වයෝ. එහෙමයි. නේද? මේ අනුසෝතගාමී සත්වයෝ මේ කරන්න හදන්නේ මොකද්ද? විශාල පර්වතයක් එක ලොම් ගහෙන් වසන්න යනවා. ඒක තමයි මේ සත්වයෝ කරන්නේ. ගෙවල් හදනවා නේද? වාහන ගන්නවා. එයි මේ සැපේනේ. එහෙමයි. සැපේ සොයන්න කරන මේ පිළියම් ටික තමයි ගැන තමයි මේ කියන්නේ. එහෙමයි. එහෙම කරන්න හදනවා. මේ ධර්මය ප්‍රතිවේද කිරීම පිණිස වෑයම් කරන මා විසින් නොදුන් දානයක් නම් නැත. එතකොට භාග්‍යතුන් වහන්සේ දීපු නැති දානයක් නෑ මම මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට මේ සත්වෝ දීලා තියෙන දාන ගැන නෙමෙයි කියන්නේ. එහෙමයි. නේද? එතකොට මා බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව අනිත් සත්වෝ මොනවද දන් දීලා තියෙන්නේ? මන් දන් දුන්න විදියට මේ සත්වෝ මොනවද දන් දීලා තියෙන්නේ කියලා දකිනවා. ඊළඟට නොරැකි සීලයක් නම් නැත. මම ආරක්ෂා කරගත්තේ නැති සීලයක් නැහැ. සීලම සීල ආරක්ෂා කරගත්තා. නොපිරූ කිසිදු පාරමී ධර්මයක් නම් නැත. සීලුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. ඒ මාර බලය විනාශ කරමින් සිටියේ උවද ආස්වාස නොකරනු මෙන් පෘථුවිය කම්පා නොවිය. එතකොට පෘථුවිය මේ කම්පාවට පත් වුණේ නැහැ මම මේක සම්පූර්ණ කරනකම්. එහෙමයි. නේද? පාරමී ධර්මයන් සම්පූර්ණකම් මේ පෘථුවිය කම්පා වුණේ නැහැ. ප්‍රථම යාමෙහි పూర్වේ නිවාසානුස්මෘති ඥානය අනුස්මරණය කරන විටද කම්පා නොවිය. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පහළ කරනකොටත් කම්පා වුණේ නැහැ. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පහළ කරගන්න පුළුවන් අනිත් අයට. එහෙමයි. නේද? මේ පහළ කරගත්ත අය හිටියානේ. එහෙමයි. මධ්‍යම යාමෙහි දිව්‍ය චක්ෂුෂය විශෝධනය කරන විටද කම්පා නොවිය. මේ දිබ්බ චක්කු ඥානය නේද? දිබ්බ චක්කු ඥානය පහළ කරගන්න කොටත් මේ පොළොව කම්පා වුන්නේ නැහැ. පස්වීම යාමෙහි පටිච්ච සමුපාදය මා ප්‍රතිවේදේ කරත්ම දස දහස්සී ලෝක ධාතු කම්පාවට පත් වුණා කියලා කියනවා. මෙසේ මා වැන්නකුගේ තීක්ෂණ ඥානයෙන් මහත් දුෂ්කර ලෙස මේ ධර්මයේ ප්‍රතිවේද කරන ලද්දේ වුවද එය ලෞකික මහජනයා කෙසේ අවබෝධ කරන්නාහුදැයි ධර්මයේ ගම්භීරතා ප්‍රතිවේක්ෂණ ආනුභාවයෙන්ද මෙසේ සිත නැමිනයි දත යුතුය. එතකොට මේ ධර්මයේ දේශනා කරන්නට නැමුනේ දේශනා කරන්නට ඕනේ කියලා නැමුනේ මේ විදිහට ටිකෙන් ටික කියලා කියන එක තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. තවද බ්‍රහ්මයා විසින් ආරාධනය කරන ලද කල්හි ධර්මයේ දේශනා කරනු කැමැති බව නිසාද මෙසේ සිත නැමිනි. අර සහම්පති බ්‍රහ්ම රාජයා ආරාධනා කරන විලාසයෙන් එහෙමයි.
හිස නැමුණා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ අල්පෝත්සාහී බවට මගේ සිත නැමෙන කල්හි මහා බ්‍රහ්මයා ධර්මදේශනයට ආරාධනය කරන්නේය. මේ සත්වයෝද බ්‍රහ්මයාට ගරු කරන්නෝය. හරේ සියලුම සත්වයෝ වෙනුවෙන් ධර්මයේ දේශනාවට ආරාධනා කරන්නේ. ඒ සියලුම දෙනාගේ ගෞරවයට පාත්‍ර වුණා කියලා කියනවා සම්පති බ්‍රහ්ම රාජය. ඔව්හු ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දේශනා කිරීමට අකමැති වූහ. පසුව මහා බ්‍රහ්මයා උන්වහන්සේට ආයාචනය කොට ධර්මයේ දේශනා කරනුයේය. පින්වත්නි, ධර්මයේ සාන්තයි ප්‍රණීතයි සිතමින් අසන්නාහු යයි දන්නාසේක. මේ කරුණ හේතු කොටගෙනද අල්පෝත්සාහ සුඛ භාවයෙන් උන්වහන්සේගේ සිත නැමිනි ධර්ම දේශනාවට නොවේ යයි තත යුතුය. එතකොට අර සියලුම දෙනාට මහා බ්‍රහ්මයාට හැර අනිත් අයට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සිත් පහළුනේ නැහැ කියලා කියනවා. නැවතත් මහා සහම්පති බ්‍රහ්ම රාජයා අර අයට කියනවා මේ ධර්මයේ සාන්තයි ප්‍රණීතයි මෙන්න මෙහෙම දෙයක් තමයි ධර්මයේ තියෙන්නේ කියලා. ඒ අයටත් පහදලා දුන්නා කියලා කියනවා ධර්ම ශ්‍රවණය කිරීමේ වැදගත්කම. නේද? ආන්න ওই විදිහට මේ දිග සූත්‍ර දේශනාවක් සමග ඒ නිසා අපි ඊළඟ සාකච්ඡාවේදී ඉතිරි ධර්ම කාරණා ටික සාකච්ඡා කරමු. එහෙමයි. අවසරයි අපේ හාමුදුරනේ, අද අපි සාකච්ඡා කරන්නට යෙදුන මේ සූත්‍ර දේශනාව ඉතාම අලංකාර සූත්‍ර දේශනාවක්. ඉතාම ගැඹුරු දහම මේ ලෞතර බුදුජාන් වහන්සේ අවබෝධ කරගන්නවා. සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී දම් පුරමින් එලෙසින්ම මේ ආකාරයෙන් අර දහමේ සඳහන් වුණු ආකාරයට අපරමිත වූ දාන පාරමිතා පුරමින් ශීල පාරමිතා පුරමින් මේ විදිහට මේ තථාගතයන් වහන්සේ මේ දහම අවබෝධ කරගන්නවා. ඒ සඳහා මහත් වූ වෑයමක් දරනවා. ඉතින් මේ වෑයම තුළ තථාගතයන් වහන්සේ මේ ධර්මය ගුරු කොට සලකන නිසාම මේ ධර්මය දේශනා කරන්නට ආරාධනා කරන තුරු වැඩ සිටිනවා. ඒ වගේම උන්වහන්සේ දකිනවා දැන් සහම්පති බ්‍රහ්ම රාජයා මේ විදිහට අනික් මේ ධහම අවබෝධ කරගන්නට ඉන්න පිරිස සිටින නිසා ඒ ආරාධනාව සිදු කරන බව දන්නා නිසා උන්වහන්සේ ධර්මදේශනා නොකරම වැඩ සිටිනවා. අපිට ලබන සතියේ මේ සාකච්ඡාව තුළින් දැන කියා ගන්න පුළුවන් මේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් ආකාරය, ඒ ස්ථානයේ ඒ මොහොතේ සිදු වුණු ආශ්චර්යමත් සිදුවීම්, ඊළඟට තථාගතයන් වහන්සේ මේ තථාගත දහම දේශනා කළේ කුමන ආකාරයෙන්ද කියන කාරණාව මේක ටිකක් දිග සූත්‍ර දේශනාවක් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපි ලබන සතියේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. මේ අටුවාවේ සඳහන් වන කාරණාත් විස්තර කරගෙන යන නිසා ටිකක් කාල වේලාව ගත වෙනවා. ඉතින් මේ අපේ සංයුත්ත නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවට වගේම මේ අටුවාව ඊට එහා විස්තරයක් තිබෙන නිසා ඉතින් ස්වාමීන් වහන්සේ පිළිබඳව ඉතාම මනවින් විග්‍රහ කරමින් මේ ධර්ම කාරණාවන් අපිට පැහැදිලි කරලා දෙනවා. අපි ඉතාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. කොළඹ 7 ආර්.ජී. සේනානායක භාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර දෙක්‍රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට ලංකාවේ සියලු ශාඛාවන්හි මේ කටයුතු මැනවින් සොයා බලන ශ්‍රී සම්බෝධි විහාරයේ ආලෝකය අපේ පූජනීය වරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි හැමදෙනාම සාදුනාද පවතුමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපි ලබන සතියේත් සූදානම් වෙනවා මේ බ්‍රහ්ම සංයුත්තේ කෝකාලික වග්ගයේ ආයාචන සූත්‍රයේ ඉතිරි කොටස සාකච්ඡා කරන්න. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ නිවසේ සංයුත්ත නිකායේ තිබෙනවා නම් ඔබට පුළුවන් මේ සංයුත්ත නිකායේ කොටස කියවාගෙන මේ සඳහා සූදානම් වෙන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි එහෙමනම් අද කතංසු ලබතේ පඤ්ඤාම් ප්‍රඥා ලබන්නේ කියලා සදවැඩසටහනින් මෙලෙස සමගන යන සූදානම් වෙන්නේ. ඉතින් පරිස්සමත් රැකගෙන ඒ වගේම ඔබේ ආචාර ධර්ම ඒ වගේම මේ පවතින තත්ත්වයේ හැමුවේ ඔබෙන් ඉටු වෙන්නට ඕන යුතුයකම වගකීම අවබෝධ කරගෙන සමාජයේ හැසිරෙන කියන පණිවිඩයත් ලබා දෙමින්
අපි සමුගන්න සූදානම් වෙන්නේ යලිත් සඳුදා දවසේ ඔබ හමු වෙන අපේක්ෂාවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද